රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. ගෙවතු වගාවක් විදිහට හෝ ව්‍යාපාරයක් විදිහට කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ නියැලෙන කෙනෙක් බලාපොරොත්තු වෙන්න ඕන සරුසාර අස්වැන්නක් විතරක් නෙමෙයි. පස රැකගනිමින් ජලය රැකගනිමින් කොහොමද මේ පාරිසරික සාධකවලට හිතකර වෙමින් තමන්ගේ ගොවිතැන් කරන්න කියන කාරණාව පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. එහෙම වුණොත් තමයි මේ පස රැකගෙන සොබාදහම රැකගෙන අපිට මේ ගොවිකම හෙට දවසට ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ. ශ්‍රී ලංකා හදබිම අධිකාරිය කියන්නේ මේ පාංශු සංරක්ෂණය, ජල සංරක්ෂණය පිළිබඳ නිරන්තරයෙන් ගොවි මහතුන් දැනුවත් කරමින් මේ කෘෂිකර්මාන්තයේ නියැලෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ දැනුවත් කරන ආයතනයක්. අපි ඇවිල්ලා ඉන්නේ පන්විල බැද්දේගම ප්‍රදේශයට. රුක්මන් මහත්මයා මේ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ උපදෙස් අධීක්ෂණය ඇතුව මේ දේවල් කරන්නේ කොහොමද කියන කාරණාව දැක ගන්න. රුක්මන් මහත්මයා කොහොමද ඇත්තටම ඔබේ මේ වගාවට පිවිසුනේ කියලා අපිට කියන්නකෝ. මම ගමේ අවුරුදු 22ක් යුද හමුදාවෙන් ඉඳලා ඇවිල්ලා ඒ ලැබිච්ච මුදලින් ඉඩමක් මුලින්ම ගත්තේ. ඒ ඉඩම අරගෙන ඉවරලා මට හිතුණා මම වගා කරා. කරගෙන යනකොට හදබිම අධිකාරිය ආවා. ඇවිල්ලා කිව්වා මේක මේ විදිහට කරොත් හොඳයි කියන එක. ඉස්සරම ආවේ අශෝක මහත්මයායි අපේ අතුල මහත්මයායි දෙන්න. ඒ දෙන්න ඇවිල්ලා මුලින්ම කියලා දුන්නා මෙහෙම කරොත් ඔයාගේ වත්ත, ඔයාගේ ගෙවත්ත හොඳ තැනකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ මමත් හිතුවා ඇත්තටම මම මේ වගා කරගෙන යන මම මේ නිකම් වගා කරපු පැත්තත් එක්ක බලලා මට හිතුණා මෙහෙම ඒ කියන දේ කරොත් එහෙම මගේ පස සාරවත් කරගෙන මගේ ඉඩම ආරක්ෂා කරගෙන එන මේ වතුර කඳත් එක්ක බලපුවම කඳු කරේත් එක්ක ඒව ගලාගෙන පස් ඔක්කොම හොදා යනවා. ඒක නවත්ත ගන්න හොඳම දේ තමයි බැමි බැඳීම, ඒ වගේම කාණු පද්ධතියක් දැමීම. ඒ දෙයට මම මූලික අඩිතාලම වශයෙන් එතුමාලා දුන්න උපදෙස් පිළිපදලා මම ලස්සනට වැඩේ කරගෙන යනවා දැන් ඉස්සරහ. පාංශු කාදනය වළක්වා ගනිමින් ඒ සඳහා කරන්න ඕන දේවල් කරමින් ඒ වගේම ජලය නිසි විදිහට කළමනාකරණය කර ගනිමින් ඔබතුමා මේ වගාවට නියැලිලා ඉන්නවා. කොහොමද ඇත්තටම ඒක පහසුවක් වුණාද ඒ දේවල් පිළිබඳ අවබෝධයක් ලැබුණ එක? ඇත්තටම මම මුලින්ම බැමි ටික බඳින්න ගියාම ඉස්සරම මම බැඳ තනියෙන් ඒකේ ඇත්තටම ක්‍රමානුකූල භාවයක් තිබුණේ නැහැ. නමුත් හදබිම අධිකාරියෙන් ඇවිල්ලා මට අර ඒ රාමුව විදියට කියලා දුන්න මේ ඒ රාමුවට යන්න. එතකොට කවදාකවත් වර්ධන සමෝච්ච රේඛා ක්‍රමයට ලස්සට බැමි ටික වදිනවා කියලා. මම ඒ විදියටම එතුමාගේ උපදෙස් අරගෙන ඒ රාමුව හරහා තමයි ওই බැමි ටික බඳලා තියෙන්නේ. ඒ වගේම මෙම ඉඩම අවුරුදු 23ක් විතර කැලේකට ගිය ඉඩමක්. ඒ ඉඩම මම ගන්නකොට කිසිම දෙයක් තිබුණේ නැහැ. මම සරුසාර කරගන්න මුලින්ම සුද්ධ කරලා මම වගාවන් කරගෙන යනකොට මට හදබිම අධිකාරියෙන් ගමට ආවා. ගමට ඇවිල්ලා ගමේ සමිතිය තිබ්බට පස්සේ තමයි අපේ අශෝක මහත්තයා අතුල මහත්මයා දෙන්න එකතු වෙලා මේක නිර්මාණය කරන විදිය ගමේ කට්ටිය එකමුතු වෙලා කොහොමද මේ වැඩ කරගෙන යන්නේ කියන එක කියලා දුන්නේ. ඒ වගේම මට ගමේ සියලු දෙනාගේ සහයෝගය ලැබුණා මේ වැඩේ සාර්ථක කරගෙන යන්න. ඒ සාර්ථක භාවය නිසා තමයි පළමුවෙන්ම අපි කරේ කොම්පෝස්ට් වගාව. කොම්පෝස්ට් වගාවේදී පළමුවෙන්ම කොම්පෝස්ට් එක හදන්නත් මට තමයි කිව්වේ. මම ඒකට සියලුම දේවල් හොයාගෙන ගමේ ඉන්න අපේ ගමේ ඉන්න ග්‍රාම සේවක නිලධාරිතුමියත් සංවර්ධන නිලධාරිතුමියත් ගොවි මහත්මයා ගොවි නියාමකතුමාත් ඒ සියලු දෙනාම ඇවිල්ලා හදබිම අධිකාරියත් එක්ක එකමුතු වෙලා ගමේ අයත් එක්ක එකමුතු වෙලා ලස්සනට වැඩේ කරලා ඒ වගේ කොම්පෝස්ට් එකේ තියෙන කොම්පෝස්ට් එක දැකපුවම අපිට හිතෙනවා ඇත්තටම මේ කොම්පෝස්ට් එකේ
අර නිකන් පොහොර රසායනික පොහොරකට වැඩිය කොම්පෝස්ට් එකේ තියෙන වටිනාකම බලන්න පුළුවන්. නිකන් අර හදපු තැන වැටිලා තියෙන ගොටුකොළ ගහ හැදිලා තියෙන විදිහ හිතා ගන්න පුළුවන් මේ කොම්පෝස්ට් එකේ තියෙන සාරවත්භාවය. උඩට ඒ මං ඉන්න තැන හදලා තියෙන තැන දැකපුවාම ඒ පොහොරවල තියෙන ලස්සනත් එක්ක ඒ වගේම පොහොරවල තියෙන හැඩයක් දැකපුවාම හරි සන්තෝෂ හිතුණා මට හදබිම අධිකාරිය දුන්න සහයෝගයට. වසවිසෙන් තොර ආහාර රටාවක් පිළිබඳ වැඩිපුර කතාබහ කරන කාලවකවානුවක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය උත්සාහ කරනවා ඔබට නිරන්තර අධීක්ෂණය කරමින් උපදෙස් ලබා දෙමින් මේ ගොවිතැන හරියට රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන. කෘෂිකර්මාන්තයේ නියැලෙන ඔබ පස පිළිබඳව කොයිතරම් අවධානයක් යොමු කළ යුතුද. පස විනාශ වෙන්න ඉතාම සුළු වෙලාවයි යන්නේ. හැබැයි පසක් නිර්මාණය වෙන්න අවුරුදු දහස් ගණනක් යනවා. ඒ නිසා පස රැකගනිමින් එහෙම නැත්නම් පාංශු සංරක්ෂණය කරමින් කෘෂිකර්මාන්තයේ දෙනෙක ඉතාමත් වැදගත්. ශ්‍රී ලංකා හදවීම අධිකාරිය නිරන්තරයෙන් මේ පාංශු සංරක්ෂණය සමග කෘෂිකර්මාන්තයේ දෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ ඔබට උපදෙස් සපයනවා. අපි සූදානම් මේ පිළිබඳව කතා බහ කරන්න කෘෂිකර්ම සංවර්ධන නිලධාරී උපුල් රංජන් ජයතිලක මහත්මයාත් එක්ක. උපුල් මහත්මයා ඇත්තටම පසේ තියෙන වැදගත්කම කෘෂිකර්මාන්තයට ඔබතුමා කොහොමද දකින්නේ? ඔව් ඇත්ත වශයෙන්ම අපිට කෘෂිකර්මයේදී තිබෙන ප්‍රධානම ස්වභාවික සම්පත පස. එතනදී අපි දීර්ඝ කාලයක් පස පාවිච්චි කරනකොට පසේ තත්ත්වය පිරිහෙන්න පුළුවන්කම තිබෙනවා. ඒක නිසා මේ පසේ අපිට වැදගත්ම කොටස තියෙන්නේ මේ මතුපිට පස් ස්තරේ. බොහෝ වෙලාවට හියුමස් ස්තරය ඊට පස්සේ තියෙන පාංශු පැතිකඩක් අපි දැක්කොත් එහෙම යූරක් කපපු තැනක් එහෙම නැත්නම් පාරක් කපපු තැනකට අපි ගියොත් අපිට පේනවා සමහර තැනක පසේ ගැඹුර අඩියයි 2යි 3යි. එතකොට ඇත්තටම මේ මතුපිට තියෙන පස ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. ස්වභාවයෙන්ම අපිට ලැබෙන වර්ෂාවත් එක්ක මේ පස සෝදාගෙන යාම විශේෂම මධ්‍යම කඳුකරේ එහෙම නැත්නම් බෑවුම් ඉඩම් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන්ම ගොවිතැනේදී කෘෂිකර්මයේදී ප්‍රධානම කටයුත්ත වෙන්නේ ගොවියා විසින් පළවෙනි අවස්ථාවේදී පස ආරක්ෂා කිරීම පිළිබඳව නිරන්තරයෙන් කටයුතු කළ යුතුයි. අර ඔබතුමා කිව්වා වගේ අවුරුදු 500ක් 17 වගේ සංඛ්‍යාවක් ගත වෙනවා. ඝර්ම කලාපීය රටක නිවර්තන රටක විවිධ දේශගුණ තත්ත්වයන් යටතේ විවිධ මාතෘ ද්‍රව්‍ය වලින් විවිධ භූ විෂමතා තත්ත්වයන් යටතේ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් පස් සංගලක් නිර්මාණය වෙන්න. එතකොට මේ වගේ නිර්මාණය වෙන පස් සංගලක් අපිට පුළුවන් අපේ නොසලකිල්ල නිසා විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතුවලදී පොළොව නිරාවරණය කරලා අපි මේ කටයුතු අනිසි ආකාරයට කළොත් අපි මේ වසර දහස් ගණනක් තිස්සේ ඇති වෙලා තියෙන ස්වභාවික සම්පත පස අපේ ඉඩමෙන් එළියට ගිහිල්ලා අපේ ගංගාල දොළවලට පෙරලා ඒ ජලාශ රොම්මඩ වලින් පිරීලා ගම් වතුර ඇති වෙලා භූමියේ හායනය සිද්ධ වෙලා වගාවට නුසුදුසු තත්ත්වයට පත් වෙලා අපි හැමෝම දුප්පත් වෙන්න පුළුවන්, ගොවියා දුප්පත් වෙන්නත් පුළුවන්. ඒක නිසා පසේ පෝෂණයේ වැදගත්කම නිරන්තරයෙන් අපි කතා කළ යුතුයි. ඒ පිළිබඳව අපි කටයුතු කළ යුතුයි. පස නිසරු කරගන්නේ නැතුව සරු පසකින් තමයි හොඳ කාබනික වගාවක නියැලෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කාබනික පොහොර භාවිතය ගැන කතා කරන ඔබ මේ පසෙහි තිබෙන සරුභාවය වැඩි කරගන්න නිරන්තරයෙන් උපදෙස් පිළිපදින්න ඕන. උපුල් මහත්මයා මම කැමතියි දැනගන්න දැන් අපි පසෙහි වැදගත්කම ගැන කතා බහ කළා. මේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් පස සංරක්ෂණය කරන වැඩසටහන් රැසක් ගොවීන් වෙතට අරගෙන යනවා. මොනවද මේ වැඩසටහන්? ඔව් ඇත්තටම දැන් පසේ තිබෙන භෞතික රසායනික ජෛව විද්‍යාත්මක පිරිහීම තමයි අපි පසේ නිසරුභාවය එහෙම නැත්නම් පාංශු හායනය කියලා අපි කියන්නේ. එතකොට මේ සඳහා ඒ නිර්දේශිත පාංශු සංරක්ෂණ ක්‍රම එහෙම නැත්නම් විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රමවේද තිබෙනවා. එතකොට එවැනි පර්යේෂණ කරන ආයතන විසින් මේවට ඒ නිසි කළ යුතු දේවල් පිළිබඳව ඒ නිසි උපදෙස් මාර්ගෝපදේශ ලබා දීලා තිබෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම කෘෂිකර්ම ශාස්ත්‍රයේ විශාල නිලධාරීන් පිරිසක් මෙවැනි කටයුතු වලට මැදිහත් වෙනවා. විශේෂයෙන්ම 1951 අංක 25 දරන පාංශු සංරක්ෂණ පනත මගින්
බලාත්මක කරලා තිබෙනවා ඕනෑම වගාකරුවෙක් ගොවියෙක් තමන්ගේ ඉඩමේ පස පාවිච්චි කරනකොට ඒ නිසි සංරක්ෂණ ක්‍රම යෙදී යුතුමයි. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලංකා හදබිම අධිකාරියට වර්තමානයේ පැවරී තිබෙන ප්‍රමුඛ කාර්යයක් වෙන මේ පස් සංරක්ෂණය කිරීමේ කටයුත්තේදී අපි මේ නිසි මාර්ගෝපදේශයන් වලට යටත්ව අපේ ගොවි ජනතාව සන්නද්ධ කරනවා දැනුමෙන් ඒ කටයුත්තට පොළඹවනවා වුන්ව ඒ වගේම දිරිගන්වනවා මූල්‍ය ආධාර අපි සපයනවා. එවැනි කටයුතු වලින් අපි බලනවා මේ පසේ සුරක්ෂිතතාවය ආරක්ෂා කරලා පසේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරලා පසේ නිෂ්පාදකතාවය වැඩි කරලා ගොවියා හොඳ ආර්ථික මට්ටමක් තිබෙන අයෙක් විදිහට ඇති කරන්න වගේම පාරිසරික වශයෙන් රට සුරක්ෂිත කරන්න. හොඳයි. දැන් ඔබට තිබෙන වටපිටාව වගාව සඳහා මුලින්ම හඳුනා ගන්න ඕන. මේ වටපිටාවට ගැලපෙන විදිහට තමයි පාංශු සංරක්ෂණ ක්‍රම ඔබ කරන්න ඕන. උපුල් මහත්මයා අපි දැක්කා මේ හදබිම අධිකාරිය යටතේ තිබෙන ගොවි බිම් වලට ගිහාම විවිධ පාරිසරික කලාප යටතේ විවිධ පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කරලා තිබුණා. මොනවද ඇත්තටම මේවා අපි කෙටියෙන් සඳහන් කරමු. ඔව් ඇත්තටම භූමියේ තිබෙන මේ බෑවුමේ ස්වභාවය ඊළඟට ගොවියාගේ තියෙන හැකියාව ශක්තිය ඔහුට වැය කළ හැකි මූලධන ප්‍රමාණය ඊළඟට භූ විෂමතාවය සහ භෝග වගාව මේවා සියල්ලම සලකා බලා අපිට සාමාන්‍යයෙන් යාන්ත්‍රික ශස්ත්‍ර විද්‍යාත්මක සහ ජෛව විද්‍යාත්මක වශයෙන් සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. මේ පිළිබඳව නිපුණත්වයක් තිබෙන නිලධාරීන් සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා හදබිම අධිකාරිය අපි එක කළමනාකරුවෝ කලාප නිලධාරීන් මේ දැනුමින් සන්නද්ධයි. ඉතින් නිවැරදි සංරක්ෂණ ක්‍රමයක් තෝරා ගැනීම ගොවියෙකුට අනිවාර්යයෙන්ම ඔහු නිවැරදිව පළවෙනි අවස්ථාවේදී කළ යුතු දෙයක්. මක් නිසාද වැරදි සංරක්ෂණ ක්‍රමයක් නිසි ආකාරයට සිදු නොකළොත් සමහර විට ඔහුට විපත්තියක් ආපහු කැඳවා ගත්තා වෙන්න පුළුවන්. විශේෂයෙන් උදාහරණයක් විදිහට කිව්වොත් කානුවක් අවශ්‍ය නැති නොසුදුසු තැනක කපලා සමහර විට නාය යෑමකට තුඩු දෙන්න ලක් වෙන්න පුළුවන්. ඊළඟට අපි වීදම් කරලා කානුවක් සමෝච්ච රේඛාවට අනුකූල නොවන විදිහට කැපුවොත් ඔහු තමන්ගේ ඉඩමට ව්‍යසනයක් කැඳවා ගත්තා වෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම නිසි තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම ඉතාම වැදගත්. ඒක නිසා ගොවියා සන්නද්ධ විය යුතුයි. මොකද පාරම්පරික දැනුමෙන් ඔහුට යම් අදහසක් ගන්න පුළුවන් වුණත් වර්තමානයේදී මේවා පිළිබඳව පරිශන කරන ආයතන විසින් ඒ දීලා තියෙන මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාම වැදගත්. අවසාන වශයෙන් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් කාබනික පොහොර භාවිතය පිළිබඳ ප්‍රබෝධයක් ඇති වෙලා තියෙන කාලවකවානුවක්නේ. කාබනික පොහොර නිෂ්පාදනය කරන සෑම ගොවි මහතෙක්ම පස සරු කර ගැනීම ඉතාම වැදගත්. මේ පස සරුසාර කර ගැනීමට පාංශු සංරක්ෂණයේ තිබෙන වැදගත්කම පිළිබඳව ඔවුන්ට මොන වගේ උපදෙසක්ද පණිවිඩයක්ද ලබා දෙන්න කැමතියි. වර්තමානයේ මේ අලුත් නව රජය යටතේ ඇතිවලා තිබෙන මේ කාබනික කෘෂිකාර්මයන්ත්‍ර වසවිසෙන් තොර කෘෂිකාර්මයට තියෙන නැඹුරුතාවයත් එක්ක හදබිම අධිකාරියේ ව්‍යාපෘති දෙකම අපි ක්‍රියාත්මක කරනවා. පාංශු සංරක්ෂණයත් කාබනික පොහොර දිරිගැන්වීම සහ භාවිතය ප්‍රචලිත කිරීම. ඉතින් එතනදී ඇත්තටම පසේ ගුණාත්මක පිරිහීම අර අපි හායනය කියලා කතා කරපු දේ ජෛව විද්‍යාත්මක සහ රසායනික භෞතික විද්‍යාත්මක පිරිහීම මේක සිද්ධ වෙන එක වළක්වන්න නම් අනිවාර්යයෙන්ම පසේ පවතින පෝෂණ ගුණය ආරක්ෂා කරගන්න අපි ඒ කැටිති ස්වභාවය භෞතිකව මේ පස වෙන තැනක ගිහින් තැම්පත් වෙලා පාංශු සාධනය අවම කරන්න ඕනේ. ඉතින් මම හිතනවා පසේ අර කැටිති ස්වභාවය වැඩි කරන්න ඒ ව්‍යුහය දියුණු කරන්න කාබනික පොර වලට තියෙන හැකියාව ඉතාම අනර්ගයි. ඒක නිසා මේ දෙකම ඒකාබද්ධ කරගත්තොත් ජල සංරක්ෂණයත් පස් සංරක්ෂණයත් එක්ක අපිට වසවිසෙන් තොර සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවකට යන්න පුළුවන් කියන විශ්වාසයත් මා තුළ නිලධාරියෙක් විදිහට තියෙනවා. කෘෂිකර්ම සංවර්ධන නිලධාරී උපුල් රංජන් ජයතිලක මහත්මයාට අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඔබේ අතට ගන්න පස් පිඩල්ලක තිබෙන වටිනාකම වරක් දෙවරක් නෙමේ බොහෝ වරක් හිතන්න. එහෙම හිතන්න පුළුවන් වුණොත් කෘෂිකර්මාන්තයේ නගා සිටුවමින් සුරක්ෂිත හෙට දවසක් ලබා ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන. පහ කලාපයේ කලාපකරම අතුල් සෙනෙවිරත්න මහනුවර පහ කලාපය සඳහා ප්‍රාදේශීය කොට්ටාස තුනක් තියෙනවා. කුණ්ඩසාලේ ප්‍රාදේශීය කොට්ටාසය, පාතදුම්බර ප්‍රාදේශීය කොට්ටාසය සහ පම්විල ප්‍රාදේශීය කොට්ටාසය. 2021 වර්ෂයේ අපි සංවර්ධන වැඩසටහන සඳහා ගොවි පවුල් කොට්ටාස තුනේම 785ක් තුළ හෙක්ටයාර් 180ක් සංවර්ධනය කිරීම සඳහා නැත්නම් පාංශු සංරක්ෂණ කටයුතු කිරීම සඳහා තෝරාගෙන තියෙනවා. ඒට අමතරව කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා
ගොවි පවුල් 444ක මෙට්‍රික් ටොන් 444ක් නිෂ්පාදනය සඳහා සැලසුම් කරලා තියෙනවා. ඒට අමතරව ජල මූලාශ්‍ර සංරක්ෂණය වෙනුවෙන් කොට්ටාස 3ෙම ජල මූලාශ්‍ර 3ක් මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. එතකොට අද අපි මේ කතා කරන්නේ පම්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. එතකොට පම්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙත් අට සමගාමීව හෙක්ටයාර් 60ක ගොවි පවුල් 249ක සමරන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව පාංශු සංරක්ෂණ කටයුතු සඳහා හෙක්ටයාර් 180කුත් කොම්පවුන්ඩ් නිෂ්පාදනය සඳහා 148 දෙනෙකුත් වැඩසටහන් සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට මේ වෙනකොට අපි මූලික දැනුවත් කිරීම කරලා ග්‍රාම නිලධාරී වසන් හඳුනාගෙන සමරන වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒයින් එක් ඉඩමක් තමයි අපි මේ අද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මෙහි කොම්පෝස්ට් නිෂ්පාදන වැඩසටහන අධීර දෙකකදී ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒට අමතරව මේ වෙනකොට පාංශු සංරක්ෂණ වැඩසටහන නිමා කරලා තියෙනවා. මේ වගේම අංගම්මන සහ බැද්දේගම කියන ග්‍රාම නිලධාරී වසන් දෙකේම මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව පාංශු සංරක්ෂණ කටයුතු 140කට වඩා මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. ඒත් එක්කම කොම්පෝස්ට් නිෂ්පාදන වැඩසටහන් 180ක සීමාවෙත් තියෙනවා. ගොවි මහත්තු ඇත්තටම මුල් අවස්ථාවේ හඳුනාගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරනකොට පොඩි මෑලි ගතියක් ගත්තා. ඒ කියන්නේ ක්‍රියාත්මක නොවන තත්වයක හිටියා. ඒ දැනුවත් කිරීම සහ මේ වෙනකොට වර්තමානයේ ඇති වෙලා තියෙන මේ කාබනික නිෂ්පාදන සාකච්ඡාව නිසා දැඩි පෙළඹවීමක් මේ වෙනකොට ගොවි මහත්තුරු ඉතින් අපි ක්‍රියාත්මක කරනවා. ඒ දැනුවත්භාවය තුළ දැන් හොඳින් මේ වැඩසටහන් ගොවි මහත්තුරු ක්‍රියාත්මක කරගෙන යනවා. කොම්පෝස්ට් නිෂ්පාදන වැඩසටහනට ලොකු ආසාවකින් ඒ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම අපේ බැද්දේගම වසමේ මේ වෙනකොට කාබනික පොහොර වලින් හදන ලද භෝග ඒකකයක් අද දවසේ ඔබතුමාලාට පෙන්වීම සඳහා සූදානම්. කොටගෙන මෙතන ඉන්න මේ සියලුම නිලධාරි මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන් තමයි එදා ගම්වාසී සියලුම ගොවි මහත්ම මහත්මින් ඒකරාශි කරගෙන හදබිම අධිකාරිය නිලධාරි මහත්මයන්ගේ ප්‍රමුඛත්වයෙන් තමයි හදබිම අධිකාරිය වැඩසටහන ගමට හඳුන්වලා දුන්නේ. මං හිතන්නේ එතෙන්දී කලාප කළමනාකරු අපේ අතුල සෙනවිරත්න මැතිතුමා, එතකොට අපේ ඒකක කළමනාකාර අශෝක සෙනවිරත්න මැතිතුමා තමයි එතෙන්දී මූලිකත්වය ගත්තේ. මගේ මතකයේ හැටියට හරිත දනව් ගම් සංවර්ධනය කියන තේමාව යටතේ තමයි අපේ අතුල මහත්මයා අපිට ඒ හඳුන්වා දීම කරේ. ඉතින් ඒ මහත්මයාගේ ඒ වචන ටිකෙන්ම අපේ හදවතට කාවැදුනා මොකද්ද මේ හදබිම කියන එක. ඉතින් එතෙන්දී ගමේ සියලුම ගොවි මහත්මයන් ඒක රාශි කරගෙන තමයි මේ පිහිටවුවේ. මෙතනදී අපිට විශේෂයෙන් කියන්න ඕනේ ඒගොල්ලෝ මේ සෝදා පාලුවීමට ලක්වෙන මේ පෝෂිත ජල ප්‍රදේශ කොහොමද ආරක්ෂා කරගන්නේ කියන එක තමයි ඒගොල්ලන්ගේ මූලික පරමාර්ථය උනේ. එතෙන්දී අපිට දන්වැල් රාමුවක් වගේ එතන ඉන්නවා සංවර්ධන අධ්‍යක්ෂකතුමිය ඉන්නා කුමුදුනි කරුණාරත්න මැතිතුමිය. එතකොට කලාප කළමනාකාරතුමා ඉන්නවා. එතකොට ඒකක භාර කළමනාකාරතුමා ඉන්නවා. ඉන් අමතරව හරිත උදාන කියන සමිතියේ නායක නායිකාවෝ ඉන්නවා. සහ ගොවි මහත්ම මහත්මින් තමා සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මෙතන දන්වැල් පුරුකක් වගේ තමා අපි එකට ඉන්නේ. ඒගොල්ල හරිම සාමූහිකව ගොඩක්ම උද්‍යෝගිමත්ව තමයි මේ වැඩසටහන කරගෙන යන්නේ. ගොඩක් ගොවි මහතුන් දැනුවත් වෙලා හිටියේ නෑ මගේ ඉඩම කොහොමද පාංශු සංරක්ෂණයෙන් කරගන්නේ කියන එක. මෙතුමාලා තමයි අපට ඒක හඳුන්වලා දුන්නේ කියන එක මම මේ
මුළු ලංකාවටම නොබියව ප්‍රකාශ කරනවා මේ ගොඩක් සතුටුයි. ගම්මානේ ඉන්නවා පවුල් 250කට විතර අධික සංඛ්‍යාවක්. මේ වෙනකොට ඒ හැම නිවසකම කොම්පොස්ට් එකක් හදලා තියෙනවා. ඒකේ ප්‍රමිතිය අපිට කොහොමද හදන්නේ කියන ප්‍රමිතිය ලැබලා දුන්නේ අපේ ඒකක බාර නිලධාරිතුමා හා අපේ කලාප කාර්යාලයේ කලාප කළමනාකාරතුමාගේ අධීක්ෂණය යටතේ තමයි ඒ සියලුම දේ සිද්ධ වුණේ. ඉතින් හදබිම කියන්නේ ඇත්තටම හදවතක් අපිට බැද්දේගම මුළු ජනතාවටම හදවතක් කියන එක මම මේ අවස්ථාවේදී ඉතාමත් සතුටුයි.